අද මේ සෙෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ හුඟක් දුරට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට. ඒ කියන්නේ කෝඩ් පැත්තට යන්නේ බොහෝ දුරට. Node.js කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව තමයි අපි මේ සෙෂන් එකේදී හුඟක් දුරට කතා කරන්නේ. දැන් මේ Node.js කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. Node.js site එකට ගියාම තියෙන සාමාන්‍යයෙන් Node.js is a JavaScript runtime built on Chrome's V8 JavaScript engine කියලා. So මේ වචන පේළිය කිව්වට උගලන්ට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. මම ටිකක් කියන්නම්. Node.js කියන්නේ JavaScript runtime. අපි ඒක කිව්වට ඒ තේරෙන්නේ නැහැ. දැන්ට ඔයගොල්ලෝ හිතා ගන්න software එකක් කියලා. අපි මේ description එකට පස්සේ එමු. Node.js install කරගන්න ඕනේ. Node.js.org එකට ගිහිල්ලා මේ Node.js එනවා අපිට මේ download කරගන්න පුළුවන්. මුල්ම version එකේ ඉඳන් දැන් version 15 වෙනකන් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ download කරගන්න ගන්නකොට LTS version එක තෝරගන්න. LTS කියන්නේ long term support කියන එක. මේ Windows වලට නම් කෙලින්ම මෙතනින් download කරලා install කරගන්න පුළුවන්. ඊළඟට මම මේ Node.js org link එක දාන්නම් chat එකේ. නැත්නම් ඔයගොල්ලෝ Windows නෙවෙනම් පාවිච්චි කරන්නේ Ubuntu වගේ නම් මේ other downloads ගියාම Linux වල බයිනරි version එක download කරගන්න පුළුවන්. Ubuntu වගේ පාවිච්චි කරනවා නම් මේ installing Node.js via package manager ගිහිල්ලා ඒක තියෙනවා Ubuntu based Linux distribution කිව්වහම link එක click කරාම ඒක එනවා manager එක නෝනේ apt-get ඒකෙන් download කරගන්න. මම දැන් Node.js එක install කරගෙන තියෙන්නේ Windows වලට නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ලේසි කෙලින්ම මේ කරගෙන යන්න තියෙනවා. ඔයගොල්ලෝ Node.js dash v ගහුවාම අපි install කරපු version එකත් එක්ක එනවා. ඊළඟට Node.js වල පළවෙනි code එක. ඒ කියන්නේ නිකන් අපි C ගත්තාම C වල අපි hello world එකක් ගහනවානේ. ඒ වගේ Node.js වල පළවෙනි code එක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් console.log hello world කියලා new.js කියන ෆයිල් එක create කරලා. console කියන්නේ මේක මේ terminal එකට මේ කියන්නේ command prompt එකට තමයි කියලා type කරා. ඊට පස්සේ js කියලා මේ terminal එකේ ඔයගොල්ලෝ දන්න මේ VS code එක තියෙන VS code එක terminal එකේ කරාම hello world කියලා එන මේක console log එකක්. මේක සාමාන්‍යයෙන් C වල වගේ hello world program එකක් විදිහට printf එකක් දාලා මේ වෙන්නේ අක්සල කොට නම් Node.js වල මේක ඉච්චර ගණන් ගන්නෙ නෑ නැති තරම්. මොකද එක line එකයිනේ. අපි සාමාන්‍යයෙන් Node.js වල පටන් ගන්න program කියලා hostname http create server කියන එකෙන් server එකක් create කරන එක. ඒක තමයි මම මේක run කරලා පෙන්නන්නම්. run කරලා ඒක දැන් run වෙනවා. browser එකෙන් ගිහිල්ලා localhost අපි අර කලින් port එක දැම්ම 3000 යාම ඒක hello world වගේ කියලා අපිට එනවා. සාමාන්‍යයෙන් Node.js පාවිච්චි කරන නිසා ඔය example එක තමයි සාමාන්‍යයෙන් Node.js වල hello world කියලා අපි consider කරන්නේ.
මේ තියෙන කෝඩ් එක මෙතන මේ Node.js dev මේ සයිට් එකේ ඔයගලන්ට සාමාන්‍යයෙන් හුඟක් විස්තර තියෙනවා බලන්න පුළුවන් Node.js ගැන. Node.js ප්‍රෝග්‍රෑම් එකක් රන් කළා සාමාන්‍ය තමුකුත් ඉගෙන ගත්තේ නැහැ වගේ නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය ඉගෙන ගන්න විදිහත් සාමාන්‍ය ටිකක් ඔය වගේ නේද? සාමාන්‍ය ඔයගලන්ට ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන නම් ඔයගොල්ලෝ YouTube එකේ වීඩියෝ ටිකක් සර්ච් කරනවා මොනවා හරි කොහොම හරි ටිකක් තේරෙනවා ඒ ටික ඔයලා අරගෙන එකට එකතු කරනවා එකතු කරලා කොහොමද ඔයගොල්ලෝ වැඩේ කරන්නේ මේ වුණාට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඒ ගැන ඉච්චර ලොකුවට දෙයක් දැනගත්තේ නෑ වගේනේ. ඒක නිසා සාමාන්‍ය Node.js කියන එකපාරටම පටන් ගන්න පුළුවන් දෙයක් නේ. දේ තමයි Node.js කියන්නේ මොකද්ද? Node.js කියන්නේ programming language එකක්ද? Node.js කියන්නේ programming language එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් C ගත්තොත් C programming language එකක්, Java ගත්තොත් Java programming language එකක්. ඒ වුණාට Node.js මෙච්චර අපි කතා කරාට මේක මෙච්චර පොපියුලර් වුණාට Node.js කියන්නේ මේ රන් ටයිම් එක. ඒ රන් ටයිම් එකේ Java Node.js වල ලැන්ග්වේජ් එක තමයි JavaScript. JavaScript එකක් රන් වෙන රන් ටයිම් එකට තමයි අපි Node.js කියලා කියන්නේ. ඒක නිසා සාමාන්‍ය ඔයගොල්ලෝ Node.js වලින් ප්‍රයෝජනයක් ගන්න ඔයගොල්ලන්ට JavaScript knowledge එකක් ඕනේ. මොකද අපි කෝඩ් එක ලියන්නේ JavaScript වලින්. ඒ JavaScript එක රන් කරන JS ඒක තමයි Node.js කියන්නේ. ඒක නිසා අපි මුලින්ම ටිකක් JavaScript ගැන කතා කරලා ඉමු. මුලින්ම JavaScript ආවේ browsers වලට. Netscape ලා තමයි මුලින්ම මේක හදුවේ. අර browsers වල script run කරන්න time mount ඒ වගේ එක දේවල් වලට JavaScript often abbreviated as JS කියන්නේ JavaScript JS කියලා කියනවා. ඊළඟට මේකේ keywords ටිකක් තියෙනවා. ECMA script, high level, just in time compile, multi paradigm, first class functions. දැන් මේ කියන්නේ මොනවද? මේවෙන් කියන්නේ මොනවද? අපි දැන් මේ එක key points ගැන කතා කරමු. වල JavaScript එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඒක හුඟක් දුරට ප්‍රයෝජන දැන් ECMA script specification එක හැදෙන්නේ මෙහෙමයි. මුලින්ම මේ Wikipedia page එකට ගිහිල්ලා බලද්දී JavaScript මුලින්ම හදන්නේ Netscape ලා. ඒගොල්ලන්ගේ browser එකක් තියෙනවා ඒ දවස්වල. ඒකේ වැඩවලට ඒගොල්ලන්ට JavaScript එක ඕන වෙනවා. ඉන්ටර්නෙට් දැන් browser එක එනවන්නේ. එතකොට ඒක ඒගොල්ලන්ට worldwide standard එකක් වගේ ඕන වෙනවා. මොකද හුඟක් browser වල support කරන්නේ ඒක නිසා ඒගොල්ලන්ගේ language එක standard එකක් කරනවා. ඒ කරපු standard එක තමයි ECMA script කියන්නේ. දැන් ECMA script එකට ගියාම තියෙනවා description එක. ඒක කියනවා ECMA International කියලා. ඒ කියන්නේ organization එක තමයි මේ ECMA script ගැන බලන්නේ standardize කරන්නේ
ISO වගේ එකක් තමයි. ECMA standards organization එකට ගිහිල්ලා බලුවම මම කියනවා ඒගොල්ලන්ගේ විස්තර ඒවා කියන ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ හිස්ටරි එකක් වගේ හිතා ගන්න පුළුවන්. කොහොමද ඩිවෙලොප් වෙලා ආවේ කියලා. ඒක සාමාන්‍යයෙන් ටෙක්නිකලි අදාළ නොවුනට හිස්ටරි එක විදියට ආවේ කොහොමද කියන එක ගැන තමයි ඒ කී පොයින්ට් එක. ඊට පස්සේ JavaScript is a hype කියලා කියන්නේ මේකෙන් කියන්නේ ඇත්තටම JavaScript අනිත් high level language වගේ කියන්නේ C++, Java ඒ වගේ ඒක තියෙන level එකටම තමයි මේක අයිති වෙන්නේ කියලා. මොකද machine level කියලා ගන්න binary 1 0 level එක ඊට පස්සේ assembly level එක ගන්නවා. ඊට පස්සේ තමයි high level language එක එන්නේ. Interpreted language කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් computer program එකක් ගත්තාම දෙකක් තියෙනවා, compiled and interpreted කියලා. compiled languages වලට උදාහරණයක් තමයි C, C++, Java ඒ වගේ ඒවා. interpreted language වලට තමයි අයිති වෙන්නේ JavaScript, Python වගේ. ඒ කියන්නේ interpreted language එකකදී වෙන්නේ අපි දැන් node කියලා මෙහෙම type කරාම ඒ node environment එකට යනවා. අපිට මේක 4 දැන් 5 9 එහෙම expression type ගන්න පුළුවන්. ඇයි එහෙම අපිට line by line execute කරන්න පුළුවන් වෙලා තියෙන්නේ C හරි C++ හරි නැත්නම් Java වගේ හරි නම් ඕගොල්ලන් අපිට මෙහෙම run කරන්න විදියක් නෑ. මොකද සෑහෙන code ගොඩක් ලියන්න වෙනවා. main method එක ලියලා එහෙම යන්න බෑ. අපිට ඉලක්කම් දෙකක් එකතු කරගන්න. ඒක තමයි interpreted language එකක තියෙන වෙනස. ඊට පස්සේ multi paradigm කියන එක ඒක program කරන විදිහ තියෙනවා. object oriented කියනවා, functional programming කියනවා, event driven කියනවා. එක විදි තියෙනවා. මේ multi paradigm කියන්නේ මේ JavaScript වලින් object oriented පුළුවන්, functional programming පුළුවන්, ඒ වගේ දෙයක් තමයි එකෙන් කියන්නේ. dynamic typing කිව්වහම මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? dynamic typing කියලා තියෙනවා. ඊට පස්සේ static typing කියලා තියෙනවා. static typing කියලා කියන්නේ මොකක් හරි මේක එන්නේ variable ඒවා. static typing කිව්වහම අපි variable එකක් මොකක් හරි මේව කරනවා නම් ඒකේ data type එක අපි ඒ code එක ඉගෙන වෙලාවේ define කරන්න ඕනේ. integer variable එකක්ද, floating point එකක්ද, string එකක්ද එහෙම කියලා. C වල හරි C+ ඒ වගේ ඒ වුණාට JavaScript වලදී නැත්නම් Python වලදී ඒවා dynamic typing. ඒ වලදී අපි strictly type කරන්නේ නෑ. ඒ කියන්නේ int කියලා sample එකක් විදිහට ගත්තොත් dynamic type කිව්වහම අපි JavaScript වල සාමාන්‍යයෙන් කියන්නේ var equals 10 කියලා නැත්නම් තා keyword එකක් let කියලා let b equals
ඉලවන්න ඔය වගේ තමයි අපි JavaScript වල ලියන්නේ. ඒ වුණාට අපි C වල වගේ ලියනවා කියන්නේ int a equals 10 JavaScript සමහර වෙලාවදී නිකම්ම ටයිප් කරලා නිකම්ම assign කරන්නත් පුළුවන්. දැන් C වගේ static type එකක් තමයි අපි data type එක කලින් define කරන්නේ. දැන් dynamic type static type ගැන කතා කරා. ඊට පස්සේ මේ තියෙන prototype based object orientation කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න Java වල වගේ නම් අපි object orientation එක කරන්නේ class use කරලා. ඒ කියන්නේ මොකද animal class එකක් තියෙනවා, ඒකෙන් dog class එකක් හදනවා. එහෙම ඒ වගේ ඔයගොල්ලෝ Java වල කියන්නේ class based object orientation එකක්. JavaScript වල ළඟදී ඒක අලුත් version එක class based object orientation ආවා. නමුත් කලින් මුලින් පටන් ගන්නකොටම මුලින් ඉඳලා ඒකේ ආපු object orientation විදිය තමයි prototype based object orientation කියන්නේ. JavaScript වල දැන් class තියෙනවා. ඒ වුණාට ඒ කාලේ class කියලා ඊට කලින් JavaScript වල class කියලා මේකක් තියුන්නේ නැහැ. object orientation විදියට කෝඩ් එකක් කියනවා නම් ඒගොල්ලෝ ඒ කාලේ පාවිච්චි කරපු එක තමයි මේ prototype. ඒකේ ඒගොල්ලෝ inheritance එක ඔක්කොම යන්නේ object එක නෙවෙයි. ඒක මේ පොඩි ලාගදී ඒක ටික explain කරන්න අමාරු. example එකේ තියෙනවා person කියලා object එකක් මේ function එකේ person field එකක් කරනවා first name last name age eye color කියලා. ඊට පස්සේ අපිට මේකට මේ function එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට add කරන්න බෑ තාම මොකක්වත් method එකක් මොකක්වත්. ඒ කියන්නේ අර මේක person කියන්නේ base class එක විදියට ගත්තොත් අපි දැන් මේ class එක නැහැ මේක object එකක්. object එක modify කරන විදියක් තමයි prototype කියලා කියන්නේ. වගේ අදහසක් දැනට තියාගන්න. ඒක ටිකක් විස්තර ඇතුව කියන්න ඕන දෙයක්. මේ වගේ පොඩි දායකදී ඒක explain කරන්න අමාරුයි. ඊට පස්සේ එන්නේ first class function කියන එක. first class function එක කියන්නේ අපි දන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ C වල හරි Java වල හරි මේක කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒවයි මොකක් හරි ෆන්ක්ෂන් එකකට පැරාමීටර් එකක් විදියට නැත්නම් ආගියුමන්ට් එකක් විදියට ෆන්ක්ෂන් එකක්ම පාස් කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එකක් පාස් කරන්න බෑ. රිටර්න් වැලියු එකක් විදියට ෆන්ක්ෂන් එකක් රිටර්න් කරන්න බෑ සාමාන්‍යයෙන් C Java වල. ෆන්ක්ෂන් එකක් ෆස්ට් ක්ලාස් විදියට කන්සිඩර් කරන ලැන්ග්වේජ් එකක ඒ කියන්නේ ලක්ෂණය තමයි ඒ වගේ ලැන්ග්වේජ් එකක ෆන්ක්ෂන් එකක් ආගියුමන්ට් මොකක් හරි ෆන්ක්ෂන් එකකට ආගියුමන්ට් එකක් විදියට ෆන්ක්ෂන් එකක් පාස් කරන්නත් පුළුවන්. රිටර්න් වැලියු එකක් විදියට ෆන්ක්ෂන් එකක් දෙන්නත් පුළුවන්. ඒ වගේ අදහසක් තමයි මේ දැන් මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක් ආගියුමන්ට් එකක් විදියට ෆන්ක්ෂන් එකක් පාස් කරන එක ඔයගලන්ට එනවා. මේ
මේ greet තියෙන්නේ දැන් මෙතනින් තමයි මේ ෆන්ක්ෂන් ඔක්කොම කෝල් වෙන්න පටන් ගන්නේ. greeting, say hello, javascript මේ greeting කියලා ෆන්ක්ෂන් එකේ ටෙක්ස්ට් එකක් ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ greeting ෆන්ක්ෂන් එක කෝල් වුණාම ඒක කරන්නේ hello message. මේ hello message කියන එකට තමයි say hello කියන ෆන්ක්ෂන් එක පාස්. ඊට පස්සේ name කියන එකේ තියෙන්නේ word එක. ඊට පස්සේ ෆන්ක්ෂන් say hello කියන එකෙන් එයා return කරනවා hello කියලා. ඒ hello කියලා return කරාම වෙන්නේ මේ console.log එකට එන්නේ hello plus name කියන එකට ඇවිල්ලා තියෙන javascript. එතකොට මේක run වුණාම එන්නේ hello javascript කියලා print වෙනවා. javascript වල function first class විදියට අඳුන්වනවා කියන්නේ ඒක තමයි. ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය වචන දෙකක් තියෙනවා synchronous, asynchronous කියලා. synchronous කියන්නේ එක දිගට sequentially run වෙනවා කියන වගේ අදහසක්. asynchronous කියන්නේ එහෙම එක දිගට run වෙන්නේ නැහැ. ඒක අපි බලමු කියන්නේ මේ code එක run කළාම මේ තියෙන්නේ පොඩි javascript එකක්. මේකෙන් කරන්නේ fs කියන මොඩියුල් එකක් තියෙන. කියන්නේ file system module එක import කරනවා වගේ දෙයක් වෙන්නේ රික්වා කරන්නේ. ඊට පස්සේ move මම නිකන් move කියලා function එකක් හදලා තියෙනවා. ඒක කරන්නේ console log එකක් දෙන එක විතරයි. ඊට පස්සේ මෙතන කියනවා fs.a අපි fs module එකෙන් import කරපු read file sync කියන method එක කියන්නේ මේක synchronous method එක නිසා තමයි ඒගොල්ලෝට sync කියලා දාලා තියෙන්නේ. file.md කියන මේ file එකක් තියෙනවා. අපි ඒක read කරන එක කරන්නේ. මේක මෙහෙම ඊට පස්සේ console.log data කියලා තියෙනවා. මේ විතර මේ fs.read file sync එකෙන් එන return data එක තමයි data එකට යන්නේ. data එක මෙතන console.log data වලින් මේක print කරන විට ඔය කරලා තියෙනවා. අපි මේක run කරලා බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන buffer 4865 වම print කරලා තියෙන්නේ. මේ ෆයිල් එක read කරලා ඔය hello line 2 line 3 කියන ටික තමයි මේ මෙතන මේ buffer එකක් විදිහට මේවා තියෙන. මොකද ෆයිල් එක read කරලා buffer එකක් කියන binary value hexadecimal විදිහට නිකම්ම print කරාම print වෙන්නේ. අපි program එකේ order එක බලුවාම අපිට තේරෙනවා ඒක synchronous විදිහට තමයි run වෙලා තියෙන්නේ. හරියට උඩින් ඉඳන් යටට sequential විදිහට හරියට run වෙලා තියෙනවා. අපි දැන් මේ synchronous function එක අයින් කරලා අපි මෙන්න මේක uncomment කරනවා. දැන් මේක uncomment කරාම ඔයගොල්ලෝ මේ තියෙන්නේ මේ මෙතන fs.read file sync කියන එකෙන් asynchronous function call එක තමයි මේ තියෙන්නේ. මේක synchronous විදියක මේක asynchronous විදිය.
දැන් මේක රන් කරාම ඕගොල්ලන්ට අවුට්පුට් එක කියලා මොකක්ද හිතෙන්නේ? හිතෙන්නේ මේක මේ එරර් එකක් තියෙනවා නම් එරර් එක ලොග් වෙන්න ඕන. නැත්තම් data ටික console.log data එන්න ඕන. ආපහුම එතන console.log data එකක් තියුණාම තාමෙන් එකක් log වෙන්න ඕනි. ඊට පස්සේ more කියලා තියුණාම අන්තිමටම more කියලා print වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන මේ ආපු අවුට්පුට් එක අපි හිතපු අවුට්පුට් එක නෙමෙයි. ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙනවා undefined එක. ඊට පස්සේ doing more. ඊට පස්සේ buffer කියලා එකපාරක් print වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මේ මොකද්ද ඇත්තටම මේ වෙලා තියෙන්නේ. දැන් මේ කෝඩ් එක එක්සිකියුට් වෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ හිතන විදිහට failure මෙහෙම එක්සිකියුට් වෙලා ඉවර වෙන්න asynchronous function එක. ඔයගොල්ලෝ හුඟක් වෙලාවට JavaScript කලින් කරලා නැතුව ඔයගොල්ලෝ C වගේ එකක් හුඟක් පවුලන්ට කන්ෆියුස් වෙන තැනක් තමයි මෙතන. ඔයගොල්ලෝ සමහර ෆන්ක්ෂන් දිනන C වල අර සින්ක්‍රනස් කෝඩ් ලියන විදිහට ඒ විදිහට එක්සිකියුට් වෙයි කියලා හිතාගෙන ලියනවා. ඒ වුණාට අන්තිමේදී රන් කරලා බලුවාම ඕගොල්ලන්ට ඕන විදිහට ඒක වැඩ කරන්නේ නැහැ. මොකද එහෙම වෙන්නේ මේ JavaScript හුඟක්ම රන් වෙන්නේ asynchronous විදිහට. synchronous රන් වෙනවා, synchronous රන් වෙන කෝඩ් බ්ලොක් තියෙනවා. ඒ වුණාට හුඟක් වෙලාවට JavaScript වල ප්‍රධාන කාරණා තමයි asynchronous විදිහට රන් වෙන එක. දැන් මේක මුලින්ම කෝඩ් බ්ලොක් එක රන් වෙන්නේ මෙයා මේ fs.read file කියන ෆන්ක්ෂන් එක යනවා. ඒක කෝල් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ඩිස්ක් එකකින් ෆයිල් එකක් රීඩ් වෙන එක IO task එකක් කියලා කියන්නේ. input output task එකක් කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් processor එකේ මොකක් හරි දෙයක් රන් වෙනවට වඩා වෙලාවක් යන වැඩක්. ඉතින් මේ දැන් මේ read file කියන එකෙන් මෙයා ෆන්ක්ෂන් එකකින් අර ෆයිල් එක read කරනකම් මේ ෆන්ක්ෂන් එක එක්සිකියුට් වෙනවා. ඊට පස්සේ මෙයා මේ වැඩ කරන්න පටන් ගන්නවා. පටන් අරගෙන මෙයා වැඩේ පටන් අරගෙන ඉවර කරන්නේ. මොකද මේ අර ෆයිල් එක අරගෙන එන්න වෙලාව යන නිසා. ඊට පස්සේ මෙයා මෙතනින් නැවතිලා ඊට පස්සේ console.log එකට යනවා. මෙතන data එකට මුකුත් value එකක් ඇවිල්ලා නැති නිසා තමයි මෙතන console.log data එක undefined වෙලා තියෙන්නේ. ඊට පස්සේ යා move කියන එකත් execute කරනවා. මෙතන ඒකයි doing more කියලා. ඊට පස්සේ අන්තිමේදී තමයි ෆන්ක්ෂන් එක මෙයා කරන්නේ OS එක හරහා උතුම් ෆයිල් එක රීඩ් කරලා ඒ ෆන්ක්ෂන් එකට data ටික ආවහම මෙන්න මේ callback ෆන්ක්ෂන් එකට එයා data ටික දාලා ඒ ෆන්ක්ෂන් එක එක්සිකියුට් කරන එක තමයි කරන්නේ asynchronous විදිහට. මම දන්නවා පොඩ්ඩක් මොකද ඔයගොල්ලෝ සාහලියට දන්නේ ඇත්තටම JavaScript ඇයි මේ වගේ behavior එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. සාධ්‍යයක් තමයි මේ ඇයි asynchronous විදිහට කෝඩ් කරන්නේ. මේ ඒකට හොඳ උදාහරණයක් තමයි අපි හිතමු මේ අපි browser එකක tab එකක් ගමුකෝ. මේක දැන්
වැඩ වෙනවා. ඒ කියන්නේ මොකක් හරි JavaScript මේකක් තියෙනවා නම් බටන් එකක් මේ වගේ බටන් එකක් ක්ලික් කරන්නේ එබුවාම අපි මේක වෙබ්සයිට් එකකින් අපි මෙතන බටන් එක එබුවාම එයා සර්වර් එකට ගිහිල්ලා data අරගෙන එන්න ඕනේ. අන්නේ ඒ එනකම් අපේ JavaScript thread එක block වෙලා තියෙන්න බෑ. මොකද block වෙලා තියුණොත් වෙන්නේ අපිට එහෙට data ගිහිල්ලා ආපහු එනකම් මේ ඔක්කොම freeze වෙලා තියෙනවා. ඒ කියන්නේ JavaScript වැඩ කරන්නේ single threaded. ඒ කියන්නේ අපි මෙතන මොකක් හරි HTML page එකක JavaScript use කරන බටන් එකක් එහෙම එබුවාම ඒ බටන් එකට අදාළව ඉවෙන්ට් එකක් රන් වෙලා ඒකෙන් රික්වෙස්ට් එකක් සර්වර් එකට ගිහිල්ලා ආපහු අපේ page එකට ඇවිල්ලා ඒක browser එකේ render වෙනකන් අපේ page එක freeze වෙලා තියෙන්නේ නැතුව තියෙන්නේ JavaScript එක asynchronous නිසා. ඒ කියන්නේ එයා මේ රික්වෙස්ට් එක ගිහිල්ලා ආපහු රිසල්ට් එක එනකන් එයා ඉතුරු කෝඩ් ටික එක්සිකියුට් කරන්න බලන් ඉන්නේ. එයා ඒක එනකන් ඉතුරු කෝඩ් ටික එක්සිකියුට් කරගෙන යනවා. ඒක නිසා අපේ බ්‍රවුසර් එක ෆ්‍රීස් වෙන්නේ. මම ඔයගලන්ට දැන් පෙන්වන්න යන්නේ මේ බ්‍රවුසර් එක ෆ්‍රීස් වෙන්න පුළුවන් වෙලා. මොකද මම කලින් කිව්වා JavaScript මෙතන මේ console කියලා ඉන්නේ මේ වෙබ් බ්‍රවුසර් එකේ මේ ටැබ් එකට අදාළව JavaScript එකේ ටර්මිනල් එක. දැන් මම මේකේ ටයිප් කරනවා while loop එක. while true කියලා. ඔයගොල්ලෝ දන්න මේක infinite loop එක. දැන් මේ බටන් මේ ඔක්කොම සාමාන්‍ය විදිහට වැඩ කරනවා. දැන් මේක ඔයගොල්ලෝ රන් වෙන ගම ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක ඒකවත් මේවා මුකුත් වැඩ කරන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. රෙස්පොන්ස් එක මුකුත් නැහැ. මොකද දැන් අපේ JavaScript engine එකේ thread එක block වෙලා තියෙන්නේ. මේ thread එක මේ දැන් මේ while true loop එක ඇතුලේ run වෙවි තියෙනවා. මේ function මොකකටවත් යන්නේ නැහැ. ඕක තමයි මේ හදිසියවත් JavaScript එක synchronous විදියට හැදුවනම් වෙන්නේ. දැන් මෙහෙම freeze වෙලා තියෙනවා වගේ අපි මොකක් හරි බටන් එකක් ලැබුවාම ඒකට රික්වෙස්ට් එක සර්වර් එකට ගිහිල්ලා ආපහු වෙනකම් මේ වගේම freeze වෙලා තියෙනවා. දැන් මට පේනවා unfreeze කරන්න කියන්නේ මේ ටැබ් එක close කළාම තමයි unfreeze කරන්න ඕනේ. ඒක තමයි synchronous asynchronous වල තියෙන වෙනස. ඒ කියන්නේ JavaScript web පැත්තෙන් පටන් ගෙන ආපු නිසා ඒක asynchronous කියන එක C වගේ language එකක asynchronous කියන්නේ ඒක exceptional විදියක්. ඒ වුණාට JavaScript එකේ asynchronous කියන්නේ එයාගේ normal behavior එක. ඊළඟට JavaScript එකේ event loop එකක් කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න දැන් මේකට internal දෙයක්. ඒ කියන්නේ JavaScript script runtime එකට අදාළව දෙයක් මේ ඒගොල්ලෝ single thread එකකින් asynchronous විදියට මේ code එක run කරන්නේ කොහොමද කියන එක ඒක implement කරපු විදිය තමයි event loop එක කියන්නේ. අපි දැන් මේ event loop එක ගැන බැලුවොත් while loop එකක් වගේම event loop එක කියන අපේ single thread එක main thread එක run වෙවි තියෙනවා. ඒකේ මේ
ඉවෙන්ට් queue එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඉවෙන්ට් queue එක නැත්නම් call back queue එක කියන්නේ මේ queue එක. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක රන් වෙවි එක එක ෆන්ක්ෂන් ටික ඒ queue එකට තමයි ලෝඩ් වෙන්නේ. ලෝඩ් වෙලා ඊට පස්සේ මේ ඒ thread එක එක ෆන්ක්ෂන් එක ගානේ තෝරලා ෆස්ට් අවුට් විදියට ගන්න. තෝරලා එයාගේ එන්ජින් එකේ තියෙන හීප් එකයි ස්ටැක් එකයි අර නෝමල් ප්‍රෝග්‍රෑම් එකක වගේ දාලා ඒ ෆන්ක්ෂන් එක එක්සිකියුට් කරගෙන යනවා. දැන් ගිහිල්ලා අපි හිතමු මේ foo කියන ෆන්ක්ෂන් එක ඒක ඇතුලේ bash කියන ෆන්ක්ෂන් එක කෝල් වෙලා තියෙනවා. ඊට පස්සේ ආ bash කියන ෆන්ක්ෂන් එක හොයලා අරගෙන ස්ටැක් එකට දාගන්නවා. එහෙම යනවා. ඊට පස්සේ හදිසියෙවත් මේ එක ෆන්ක්ෂන් එකක call back ෆන්ක්ෂන් එකක් තිබ්බොත් call back ෆන්ක්ෂන් එක කියන්නේ මේ ෆන්ක්ෂන් එක දී data ටික එහෙම ෆන්ක්ෂන් එක HTML web request ඒ වගේ වලට API එකක් web API කියනවා. ඒ IO event handle කරන්න වෙනම IO API තියෙනවා. ඒගොල්ලෝ මේ JavaScript engine එක කරන්නේ අර ඒ data ටික ඕන කරන data ටික මේව කරලා ඒ API එකට බාර දීලා ඊට පස්සේ ඒකේ callback එක ආපහු මේ callback queue කියන එකට දානවා. ඊට පස්සේ මේ ආපහු වෙන එකක් තෝරගන්න මේ on කියන හරි එහෙම එක්සිකියුට් වෙවි. ඕක සර්කල් එක වගේ ගිහිල්ලා ආපහු අර කලින් දාපු callback එක එනවා. callback එක ඇවිල්ලා ආපහු ස්ටැක් එකට දාගෙන callback එක ප්‍රොසෙස් කරනවා. ඒ callback එක ප්‍රොසෙස් කරනකොට අර මේ web API වලින් එන්න ඕන data ටික අපිට ඒ කාලෙත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ data ටික ඒ ෆන්ක්ෂන් එකට දාලා ඒ ෆන්ක්ෂන් එක එක්සිකියුට් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් ඔය JavaScript engine එකක asynchronous විදියට වැඩ කරන්නේ එහෙම තමයි. දැන් අපි කතා කරා මේ JavaScript මුලින්ම පටන් ගත්තේ browser එකෙන්. ඒ දවස්වල server side වලට JavaScript use වෙන්නේ නැහැ. ඒ කාලේ PHP එහෙම ඒ වගේනේ තියුනේ. ඊට පස්සේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඇයි browser එකෙන් මේක server side එකට ආවේ? ඇයි JavaScript කියන එක browser එකටම විතරක් සීමා වෙලා තියෙන්නේ නැතුව server side කියන එකටත් ආවේ? එකක් තමයි front end developers ලා කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් front end එක develop කරන්නේ JavaScript එක පාවිච්චි කරනවා. ඒ developer කෙනෙක්ටම back end එක ලියන්න වුණොත් එයාට ආපහු තා මොකක් හරි language එකක් ඉගෙන ගන්න වෙනවා. back end development වලට PHP හරි Ruby තිබ්බා. ඒ වගේ එක තියෙනවනේ back end frameworks ඒ වගේ එකක් ඉගෙන ගන්න. ඒ වෙනුවට JavaScript වලින්ම කෝඩ් කරන එක ලේසි එකක්. ඊට පස්සේ non blocking IO කියන එක ඒක මම explain කරන්න. ඊට පස්සේ scalability කියන එක ඒ කියන්නේ මේක තමයි browser එකෙන් server වලට එන්න හේතුනේ. ඒ කියන්නේ Node.js අත්‍තරම ගියොත් Node.js කියන එක ජනප්‍රිය වෙන්න හේතු වුණ කරුණු කීපයක් තමයි ඔය කියන්නේ. ඔය Node.js ලය introduction to Node.js කියන එක ගියාම ඒගොල්ලන්ගේ විස්තර එහෙම තියෙන එක මම තෝරගත්ත ටිකක් explain කරන්න. මුල් මේක
මේ one language for both front end and back end development කියන එක ඔයගොල්ලෝ පැහැදිලි ඒක එච්චර එක්ස්ප්ලেইন කරන්න දෙයක් නෑ. දැන් non blocking IO කියන එක ගත්තා. මෙතන මේ කියනවා Node.js app is running a single process without creating a new thread for every request. Node.js provides a set of asynchronous IO primitives in its standard library that prevent JavaScript code from blocking and generally කොහොම කියලා දෙයක් කියන්නේ. ඒ කියන්නේ අපි මේක PHP වගේ දෙයක් එක්ක කම්පෙයාර් කරලා බලුවොත් ඒ PHP සාමාන්‍යයෙන් කරන්නේ එයාට එන වෙබ් රික්වෙස්ට් එකකට එයා හැම ට්‍රෙන්ඩ් ගානේ හදනවා. එහෙම ලේසියෙන්ම රිසෝසස් අපේ කම්පියුටර් ඔයගොල්ලන් ත්‍රෙඩ් එකක් රන් වෙන කෝ එකක් තියෙන එක. ඒක CPU යුටිලයිසේෂන් එක වැඩි වෙනවා අනවශ්‍ය විදිහට. මොකද අර PHP වල blocking IO වගේනේ. blocking IO නේ කියන්නේ අර රික්වෙස්ට් එක ඇවිල්ලා රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරලා මේ ඔක්කොම වෙනකන් ඒ ත්‍රෙඩ් එක ඒ CPU එක පාවිච්චි කරන එක යූස් කරනවා. Node.js බලුවහම අර අපි කලින් කිව්වා වගේ අර event loop එකත් එක්ක යන නිසා එක ත්‍රෙඩ් එකයි පාවිච්චි කරන්නේ එක රන් ටයිම් එකකට. ඒක නිසා CPU utilization එක සෑහෙන අඩුයි. අර asynchronous මේක නිසා එයාට රික්වෙස්ට් හුඟක් එකපාරට සර්ව් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ යා එක රික්වෙස්ට් එකක් අරගෙන ඒක ඉවෙන්ට් ලූප් එකෙන් ප්‍රොසෙස් කරලා මේ දින අර Node.js වල ඉන්ටර්නල් මේක කියන්නේ දැන් මේ ඇප්ලිකේෂන් එක තමයි මේ තියෙන්නේ. මේ රන් වෙනවා. රන් වුණාම OS එක පැත්තෙන් port එකක් open වෙනවා. අපි web application එකක් විදිහට කිව්වොත් ඊට පස්සේ OS එකෙන් request එකක් ආවහම ඒ request එකට අදාළව ඒවා මේ වෙලා ඊට පස්සේ V8 engine එකේ event loop එකක් කියලා එකක් වෙනවා. ඒකෙන් blocking operation මොනවද කියලා අඳුරගන්න. ඒ කියන්නේ IO නම් file system එක යනවනම් ඊට පස්සේ Node.js වල work threads කියලා pool එකේ work threads වලට ඒක එක මේක assign කරනවා. යාර main web socket එක open වෙලා තියෙන thread එක හැම වෙලේම continuously request accept කරන ගමන් වැඩ කරනවා. ඒක නිසා අර PHP එකක් වගේ එකකට කම්පෙයාර් කරාම PHP එකේ මේ වගේ ඒ කියන්නේ තනි thread එක මෙතන ඉඳන් මෙතන මේ ඔක්කොම මුළු process එකම තනි thread එකක්. ඒ කියන්නේ ඒකට වඩා මේ විදිය efficient නිසා තමයි එක අතකින් Node.js server side language එකක් විදියට popular වෙන්නේ. ඒක එක හේතුවක්. ඊට පස්සේ scalability කියන එක දැන් මේ CPU utilization එක එහෙම අඩු නිසා මේක scale කරන්න පුළුවන්. ඒක කියන්නේ මේකේ multiple instance හද මොකක් හරි machine එකක් ගත්තාම ඒකේ HP instance ගානක් හදනවට වඩා Node.js instance ගානක් ඒ resource වලින්ම හදලා scale කරන්න ලේසි. ඒ වගේ දේවල් නිසා තමයි මේක server side language එකක් විදිහට ජනප්‍රිය වෙන්න හේතුව. ඊට පස්සේ දැන් අර browser එකේ ඉඳලා මේ server side එකට එනකොට features ටිකක් add වුණා. Node.js කියන්නේ ඒ කියන්නේ මුලින් Chrome
Chrome browser එකේ JavaScript engine එක තමයි V8 කියන engine එක. V8 JavaScript engine එක. ඒකට තා additional function එකතු කරලා file system එකක්, ඊට පස්සේ network module, file system module, process module, OS module, ඒ විදිහට module එකතු කරලා තමයි Node.js system එක හදලා තියෙන්නේ. ඔයගලන්ට මේකේ ඔයගලන්ට මේකේ API doc වලට ගිහින් බලුවාම තියෙනවා මේකේ Node.js වල තියෙන modules. මේ modules වලින් එක එක වැඩ කරන්න පුළුවන්. OS module එක, path module, එහෙම තියෙනවා. FS module එක කියන්නේ file system module එක. ඒ documentation එහෙම ටික තියෙනවා. ඒ module ටිකක් අර මොම V8 engine එකට ඒ module එහෙම එකතු වෙලා හැදුන එකක් තමයි Node.js කියලා කියන්නේ. ඊළඟට අපි කියන දැනගන්න ඕන දේවල් ටිකක් තමයි npm කියන්නේ මොකද්ද, package.js package.js node modules කියන්නේ මොනවද කියලා. අපි බලමු npm module npm කියන්නේ මොකද්ද කියලා. npm කියලා කියන්නේ node package manager කියලා. කියන්නේ අපි දන්නවා python ගත්තොත් python එකට package manager එකක් තියෙනවා pip කියලා. ubuntu වලට package manager එකක් තියෙනවා apt කියලා. ඒ වගේ මේ Node.js වලට package manager එකක් තියෙනවා npm කියලා. package කියන්නේ අර මේ Node.js අපි මුලින්ම package කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. අපි npm.js වගේ ගියොත් npm.js කියන්නේ node package npm එකේ වෙබ්සයිට් එක. Dash කියලා තමයි මේ package එකේ නම. ඒ කියන්නේ Node.js ඒගොල්ලෝ අර core modules වලට අමතරව මේ ඒගොල්ලෝ ඔය දැන් මෙතන තියෙන ඒගොල්ලන්ගේ documentation එකේ තියෙන core modules වලට අමතරව Node.js ecosystem එකක් කියලා කියනවා. ඒ කියන්නේ එක එක developers ලා Node.js use කරලා ලියපු code set තියෙනවා package විදියට. අර libraries කියන්නේ අන්නේ ඔය libraries වගේ අදහසක් තමයි node packages කියලා කියන්නේ. npm කියන්නේ node packages manage කරන software එකක්. නැත්නම් npm එකට අපි මොකක් හරි package එකක් ලියලා ඒක publish කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකට වෙනම විදිහ වගේක් තියෙනවා. අපිට ඒගොල්ලන්ගේ ඕනම package එකක් ගන්නත් පුළුවන්. කියන්නේ node වලට built in node එක install කරනකොටම npm එකක් install වෙනවා. දැන් අපි මෙතන npm-v කියලා ගහුවොත් මේ දැන් npm
ඉන්ස්ටෝල් වෙලා තියෙන version එක එනවා. package manager කියලා තමයි මේකට කියන්නේ. මේ npm use කරලා අපිට ඕන package එකක් අපේ project එකට install කරගන්න පුළුවන්. npm v ගහුවාම මේ install වෙලා තියෙන මේ package manager එකේ version එක එනවා. ඊට පස්සේ අපි මේ cd stop මම desktop එකේ np කියලා folder එක create කරගත්තා. මම මේකට යනවා. දැන් මේ හමේ මුකුත් නෑ මේ අපි මම අර කලින් කර කෙලින්ම එක සිංගල් js ෆයිල් එකක් නිසා කෙලින්ම node ඒ ෆයිල් එකේ නම දීලා රන් කරා. ඒත් අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් කරනකොට තනි JavaScript ෆයිල් එකක් නෙවෙයි තියෙන්නේ, හුඟක් තියෙනවා. ඒක නිසා අපිට මේක මැනේජ් කරන්න විදියක් ඕන. ඒක නිසා npm එකෙන් තමයි අපි ඒක කරන්නේ. මුලින් කරන්නේ npm init කියලා කමාන්ඩ් එක අපි ටයිප් කරනවා. දැන් npm init එකේ package name එක මොකද්ද අපි මේකට දෙන name එක අපි ටෙස්ට් කරලා enter කරනවා. nt කියලා cmd ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අපි nt කියලා package එක මේව කරා. ඊට පස්සේ version එකත් අපි 1.00 කියන්නේ. ඊට පස්සේ description එකක් ඉල්ලනවා. ඒකට මොකක් හරි අපිට කැමති description එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අහනවා entry point එක මොකක්ද කියලා. කියන්නේ මොන js ෆයිල් එකද අපි ඉස්සෙල්ලාම රන් කරන්න ගන්නේ කියලා ඒ වගේ දෙයක් තමයි මේකේ ඉන්නේ. මම මේකේ index.js එකම දෙනවා default එක. ඊට පස්සේ test command වලට දැන් මම දෙන්නේ මෙතන git repository කියන එකට ඕගොල්ලන්ගේ repo එකක් තියෙනවා නම් ඒක මෙතන add කරන්න පුළුවන්. මම දැන් ඒක දෙන්නේ. keywords කියන්නේ මේක npm එකේ අර publish කරනවා නම් ඒගොල්ලන්ට search කරගන්න පුළුවන් වෙන මොනවා හරි keywords ඕන නම් ඒවා දෙන්න මම ඒක දෙන්නේ. author කියන එක මේ code එක කවුද ලිව්වේ කියන එක ඒක මොකක් හරි ඕගොල්ලන් ලියන කෙනාගේ නම දානවා. license කියන්නේ අර open source උනත් closed source උනත් මොකක් හරි license එකක් තියෙනවා. MIT license එහෙම මෙතන ISC එක ඇවිල්ලා මම මේක default දෙනවා. දැන් මෙයා මගෙන් අහනවා මේක configuration එක git init එක npm init එක run වුණාන් පස්සේ package.json කියලා ෆයිල් එකක් හැදෙනවා. මේ package.json එකේ තියෙන මේ description එක මෙයා මගෙන් අහනවා හරිද කියලා. මම මේක default yes එක දෙනවා. ඊට පස්සේ මේ මම ගිහලා දැන් package.json කියලා එකක් හැදලා තිනවා. මේ package.json එකට ගිහලා මෙතන මේ name np name එක අපේ np version එකේ ඒ ටික තියෙනවා. මම මේක describe කරන්න
මේ දැන් පැකේජ්ජේෂන් ෆයිල් එක ගැන ඔයගොල්ලන්ට දැනගන්න ඕන හැම විස්තරයක්ම වගේ මෙතන මේ ලින්ක් එකේ තියෙනවා. අපි බේසික්ලි ගත්තොත් package.json එක කියන්නේ නිකන් configuration file එකක්. ඒකේ එක section තියෙනවා package.json කියන්නේ json file එක. මේ තියෙන්නේ Vue.js application එක package.json file එක. මේක මේ මුල් section එකේ තියෙන general information ටිකක් කියන්නේ name එක version එක description එක private කියනවාද කියන එකෙන් කියන්නේ මේක private true නම් npm එකට publish කරන්න බෑ private false නම් විතරයි වැරදිලා හරි මේක දාලා තින්නේ අර කාගේ හරි අතින් වැරදිලා npm එකට publish වුණොත් කියලා ඒ වගේ දෙයකට තියෙන private property එක ඊට පස්සේ මෙතන තියෙනවා scripts කියලා ඊළඟට මේ scripts කියලා තියෙන්නේ ඒක script වෙනවා අපි npm start කියලා command line එකේ type කරොත් මේ npm run dev කියන එක තමයි run වෙන්නේ ඊට පස්සේ npm test කියලා run කරොත් npm run unit test කියන්නේ මේක නිකන් command line shortcut වගේ දෙයක්. ඊට පස්සේ dependencies කියලා තියෙනවා. මේ dependencies කියන්නේ අර අපි අපේ project එකට import කරන node modules. dev dependencies කියන්නේ අපි develop කරනකොට විතරයි ඒවා පාවිච්චි වෙන්නේ. අපි production එකකදී මෙයා මේ npm එක dependencies download කරන්නේ නැහැ. එයා download කරන්නේ dependencies විතරයි. ඊට පස්සේ engine එක කියන එකේ node version එක npm version එක ඊට පස්සේ browser list එකෙන් compatible browsers ඒ වගේ එහෙම මේක නිකන් configuration file එකක්. ඒක තමයි ඔයගොල්ලෝ basically මෙතන මේ author section එකේ author ගේ name එක ටික වැඩි විස්තර බලාගන්න ඕන නම් මේ page එකෙන් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් හිතන ඇති මේ package.json එකක් තියෙද්දි අය package.json එකක් තියෙන කියලා කියන්නේ. මේක මුලින්ම මේ package.json එකේ අරමුණ තමයි version conflict නැති කරන එක. ඒ කියන්නේ ඔයා හිත package එකක් ඔයාගේ project එකට ගන්නවා ඒක version 1.00 කියලා. දැන් ඔයා package.json එකේ එක්කෝ එක වැටෙන්නේ මේ විදියට නැත්තම් මේ විදියට ඔයා මේ exact විදියට define කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැතුව මේ විදියට සාමාන්‍ය normal default package npm install එකකින් package හැදෙනකොට හැදෙන්නේ මේ විදියට. ඇයිලා මේ විදියට install වුණාන් පස්සේ ඉන්නේ කවුරු හරි අර මේ package එක develop කරන කෙනා එයාගේ අලුත් version එකක් මේව කරොත් ඒ කියන්නේ npm registry එකට අලුත් version එකක් එයා publish කරාන් පස්සේ ආපහු ඔයාගේ file ටික ඔයා ආපහු කවුරු හරි වෙන තැනකට publish කරලා හරි run කරනකොට හරි dependency ආපහු update කරනකොට ආපහු ඔයාගේ update වෙන්නේ අලුත් dependencies. එතකොට අර අලුත් එකයි පරණ version එක අතර මොකක් හරි
බ්‍රේකින් චේන්ජස් තිබ්බොත් මොකක් හරි වෙනස් වෙලා තිබ්බොත් ඒ පාර ඒක ඒ වෙනස බ්‍රේකින් චේන්ජස් යන මොකක් හරි ෆන්ක්ෂන් ඔයාට ඕන කරන ෆන්ක්ෂන් එකක් අලුත් version එකේ අයින් කරලා තියෙන. ඒ වගේ එකක් ආවොත් ඔයාගේ කෝඩ් එක ඒ පාර ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඉතුරු වෙනවා. ඒක බලපෑම තමයි පැකේජ් log.json එක පාවිච්චි කරන්නේ. එයා ඒකේ නෝට් කරලා තියාගන්න හරියටම මේ version එක මේ පැකේජ් එකේ හරියටම මේ version එක තමයි පාවිච්චි කරේ. මේ පැකේජ් එකේ මේ version එක කියලා එයා එන්ට්‍රි ටිකක් දාගෙන තියාගෙන ඊට පස්සේ ආපහු ඔයා වෙන තැනක ඔක npm install දීලා අර dependencies ආපහු install වෙනකොට ඒ exact version එකෙන්ම තමයි install වෙන්නේ. ඒකටයි package log.json එක තියෙන්නේ. ඊළඟට අපි යන්නේ node modules කියන folder එක. දැන් මේ තියෙන මම කලින් හදපු node.js project එකක්. මේකේ වෙන බලා ගන්න පුළුවන්. ඔය node module folder එක. මේ node module folder එකට ගිහිල්ලා බලුවොත් අපි ඔයගොල්ලන්ට පේනවා එක එක පොඩි sub folders තියෙනවා. මේකේ properties වලට properties වලට ගිහිල්ලා බලුවොත් වෙනවා සාමාන්‍ය සමහර ප්‍රොජෙක්ට් වල මේ node modules project එක gigabyte ගණන් හිටන් සමහර වලට තියෙනවා. මේ node modules folder එකට තමයි ඔයගොල්ලෝ import කරන packages ඔක්කොම download වෙලා save වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මොකද ඔයාගේ program එක run වෙනකොට මේ modules folder එකෙන් තමයි ඕන කරන්නේ dependencies ඒ ටික තමයි අද දවසට කියලා දෙන්න ඕන උනේ. මේ සමහරට වැඩිව තේරෙන්නේ නැතුව ඇති එකපාරටම දෙයක් ඉගෙන ගන්න ටිකක් අමාරුයි. iteratively මුල ටිකක් ඉගෙනගෙන ආපහු ඒක try කරලා ඒක ආපහු බලලා ඒ වගේ විදියට යන්න ඕගොල්ලෝ try කරන්න. මේ ටියුටෝරියල් එක වලට කියන්නේ starting point එකක් විදියට විතරයි මම කිව්වේ. කියන්නේ Node.js ඔයගොල්ලෝ JavaScript සාමාන්‍යයෙන් දන්නේ නැත්නම් කවදාවත්ම JavaScript use කරලා නැත්නම් ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ JavaScript වලින්. කියන්නේ node install කරගන්න කොහොමද JavaScript එක node වලනේ run වෙන්නේ. ඔයගොල්ලෝ step by step JavaScript වල මුලින් ඉඳන් ඉගෙනගෙන ඉන්නේ. ඒක තමයි හොඳම විදිය. මොකද Node.js කියන්නේ නිකම් runtime එක විතරයි. language එක JavaScript නේ. Node.js version එකක් නිසා මම ලොකුවට JavaScript coding වලට ගියේ නෑ. නිකන් example ටිකක් පෙන්නුවා විතරයි. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්.